පොඩක් තීර ටික අතරින් පතර මතක් කරගන්න පොඩි පේපර් එකක් තමා දෙන්නේ. එතකොට මේක මම සාකච්ඡා කරනවා. ඔයාලට මම කිව්වේ දැන් මේක ටියුට් එක print කරගන්න විදිහක් නැහැනේ. ඒක නිසා ලියන පොත අරගෙන අද දිනේ දාලා ටියුට් එකේ මේ ප්‍රශ්නයත් එක්ක ලියන්න. රයිට් පොතේ ප්‍රශ්නෙත් එක්ක ලියන්න. දැන් ප්‍රශ්න ලියන්න ඉඩ තියාගන්න. පරිගණක පරම්පරා නම් කර ඒවායේ භාවිත වූ ප්‍රධාන දුරාංක තාක්ෂණයන් හා මුදුකාංග ලියන්න කියලා කියනවා. පරිගණක පරම්පරාව නම් කර ඒවායේ භාවිත වූ ප්‍රධාන දුරාංක තාක්ෂණ හා මුදුකාංග ලියන්න. මතක තියනවල පරම්පරා කීයක් තියෙනවද? පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව, පස්වෙනි පරම්පරාව කියලා පරම්පරා පහක් තියෙනවා. මේ පරම්පරාන් පහේ භාවිත වූ ප්‍රධාන දුරාංග වර්ග පහක් තියෙනවා. සහ භාවිතාව මුදුකාංගත් වෙන වෙනම වර්ග කරනවා. 10 පළවෙනි පාඩමෙන් ඔය අහන්නේ. මතක කටියට පුළුවන් ප්‍රශ්න අංක දාලා උත්තර ලියන්න. පරම්පරාව පළවෙනි පරම්පරාව ප්‍රධාන දුරාංග තාක්ෂණය මම එකක් ලියලා පෙන්නන්න. ලියන පොතේ වගුවක් ගහගන්න. ප්‍රශ්න අංක දාලා ප්‍රශ්න ලියන්න ඉඩ තියාගන්න. ලියන පොතේ ප්‍රශ්න අංක දාන්න ප්‍රශ්න ලියන්න ඉඩ තියාගන්න. උත්තරේ ලියන්න. වගුව ගහලා ලියන්න. මේ පළවෙනි එක ලියනවා නම් පරම්පරාව පළවෙනි පරම්පරාව. පළවෙනි පරම්පරාව. පළවෙනි පරම්පරාවේ ප්‍රධාන දුරාංග තාක්ෂණය තමයි රික්තක නල. රික්තක නල. මේ පළවෙනි පරම්පරාවේ ප්‍රධාන දුරාංග තාක්ෂණය ඇවිල්ලා රික්තක නල. භාවිතා කරන මුදුකාංග ගැන කතා කරද්දී යන්ත්‍ර භාෂාව මේකේ අනුකූලිත පරිපත ප්‍රධාන දුරාංග තාක්ෂණය. මේකේ විශාල ප්‍රමාණයේ අනුකූලිත පරිපත ඉතා විශාල ප්‍රමාණයේ අනුකූලිත පරිපත. මේකේ අධික ප්‍රමාණයේ අනුකූලිත පරිපත. රයිට්. ඊළඟට ක්‍රම ලේඛන මුදුකාංග ගැන කතා කරද්දී යන්ත්‍ර භාෂාව SMB භාෂාව කියලා දෙකම ලියන්න පුළුවන් යාළුවට. මේකේ උසස් මට්ටමේ ක්‍රම ලේඛන භාෂාව. භාවිතා මුදුකාංග යන්ත්‍ර භාෂාව assembly භාෂාව. දෙවන පරම්පරාව, තුන්වන පරම්පරාව, හතරවන පරම්පරාව, පස්වන පරම්පරාව. ඔකෙදි පළවන, දෙවන, තුන්වන, හතරවන, පස්වන එකෙදි හතරවෙනි එකේ තමයි පොඩ්ඩක් අර දෙකක් ලියන්න තියෙන්නේ නේ. ඒකෙ තියෙන්නේ LSIC. LSIC කියන්නේ විශාල ප්‍රමාණයේ අනුකූලිත පරිපත. VLSIC කියන්නේ අති විශාල ප්‍රමාණයේ අනුකූලිත පරිපත. පස්වන පරම්පරාවේ ඉන්නේ ULSIC
එතෙන්දි කියන්නේ අධික ප්‍රමාණයේ අනුකූලිත පරිපත අධික ප්‍රමාණයේ අනුකූලිත පරිපත මේ දෙක ලේසියි දෙවන පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස් තුන්වන පරම්පරාවේ අනුකූලිත පරිපත මුදුකාංග ටිකත් ඔයාලා ලියන්න මම දැන් තව ටිකකින් ලියන්න දෙවන ප්‍රශ්නෙටත් උත්තරේ ලියන්න ඕන දෙවන පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස් ට්‍රාන්සිස්ටර් තුන්වන පරම්පරාවේ අනුකූලිත පරිපත IC අච්චු පොතේ වෙනම තියෙනවා ටික දෙවන පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස් තුන්වන පරම්පරාවේ අනුකූලිත පරිපත හතරවන පරම්පරාවේ මේ දෙක පස්වන පරම්පරාවේ විශාල අධික ප්‍රමාණයේ අනුකූලිත පරිපත ඒ ටික ලියාගන්න ඉස්සලා දැන් ඔයාලට පොතේ ඉඩ නැති වෙන්න පුළුවන් මෙතන ඒතකොට එහෙම වුණොත් හරහට වගේ තමා මේ වගුව ඇඳ ගන්න වෙන්නේ නැත්තම් මේක එක වගුවක් විදිහට ලියන්න පොඩි ලියන්න බවවන්න නම් මේක එක වගුවක් විදිහට ලියන්න ඊපස්සේ ආයේ පරම්පරාවයි භාවිතා මුදුකාංගයි වෙනම වගුවක් විදිහට ලියන්න මේ දෙක වෙනම වගුවක් විදිහට ආයෙ ලියන්න මේ පළවෙනි එක තමයි අපි ප්‍රධාන දුරාංග තාක්ෂණය කියලා හඳුන්වන්නේ. ඔකට කියනවා CPU තාක්ෂණය කියලා. right මධ්‍ය සැකසුම් මේකේ තමයි විභාගයේ කෙටි ප්‍රශ්නයකට අහුවොත් ප්‍රධාන දුරාංග තාක්ෂණය කියලා අහුවොත් අපි උත්තරයට ගන්න මෙන්න මේක පළවෙනි එක. ඒක ඇවිල්ලා CPU එකේ තාක්ෂණය. ඊට අමතරව මේ තියෙන්නේ දත්ත ගබඩා කිරීමට භාවිත වූ තාක්ෂණය දෙවෙනි එක. මෙතන තියෙන්නේ ආදානයට භාවිත වූ තාක්ෂණය වෙන වෙනම අපිට ගන්න පුළුවන්. right මේකෙත් එහෙමයි. මේ තියෙන්නේ දත්ත ගබඩා කිරීමට භාවිත වූ තාක්ෂණය. මේ තියෙන්නේ මේකෙත් එහෙමයි. දත්ත ගබඩා කිරීමට භාවිත වූ තාක්ෂණය. ඔය ටික තමයි වෙන් වෙන්නේ. අපි ගොඩක් වෙලාවට කෙටි ප්‍රශ්නයකට අහුවොත් අහන්නේ ප්‍රධාන දුඩාංග තාක්ෂණය කියලා මේ පළවෙනි එක ගැන විතරයි. මේ කට්ටිය ගැන ප්‍රධාන දුඩාංග තාක්ෂණය කියලා කොහෙවත් ප්‍රශ්නයකදී අහලා නැහැ. ඉස්සරහට හරි දන්නේ නැහැ. දැනට අහලා නැහැ. එහෙම අහන්න ඉතින් නෑ ගොඩක් වෙලාවට මේකට අපි කියන්නේ CPU එකේ තාක්ෂණය, සකසනේ තාක්ෂණය කියලා කියනවා. මෙතන ඔයාලා ලියලා තියාගන්න. මේකට කියන තව නමක් තමයි සකසනේ තාක්ෂණය. CPU ටෙක්නොලොජි එක. CPU හි තාක්ෂණය. ඒ කියන්නේ දත්ත සැකසීමේ තාක්ෂණය. CPU හි තාක්ෂණය. දෙවන පරම්පරාවේ උසස් මට්ටමේ ක්‍රම ලේඛන භාෂා. උසස් මට්ටමේ ක්‍රම ලේඛන භාෂා. උසස් මට්ටමේ ක්‍රම ලේඛන භාෂා. assembly භාෂාව කියලා භාෂාවකුත් පාවිච්චි කරනවා. මේ තුන්වෙනි පරම්පරාවේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. තුන්වෙනි පරම්පරාවේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ තුන්වෙනි පරම්පරාවේදී තමයි අපි මේ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය බිහි වුණේ. මෙහෙයුම් ඔපරේටිං සිස්ටම් එක. ඒක Windows කියලා කතා කරන්නේ. මෙහෙයුම් පද්ධතිය බිහි වුණේ. තුන්වෙනි පරම්පරාවේ විශේෂ ලක්ෂණය. හතරවෙනි පරම්පරාවෙත් එනවා. මේකේ තියෙන්නේ අර චිත්‍රකාර පරිශීලකතුරු මොන ලස්සන යූසර් ඉන්ටර්ෆේස් එකක් එක්කලා තියෙනවා.
මෙහෙම පද්ධතියකට කියනවා චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් සහිත මෙහෙම පද්ධතිය. පස්වන පරම්පරාව වෙනවා හඬ හඳුනා ගැනීම, මුහුණු හඳුනා ගැනීමේ මෘදුකාංග. ගොඩක් වෙලාවට මෙතන කතා කරන්නේ කෘත්‍රිම බුද්ධිය. පස්වන පරම්පරාවේ කෘත්‍රිම බුද්ධිය. ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය. ඒක ලියලා ඉවරලා පරම්පරාවෙන් පරම්පරාවට අඩු වූ ලක්ෂණ මොනවද? පරම්පරාවෙන් පරම්පරාවට වැඩි වූ ලක්ෂණ මොනවද කියලා ලියන්න බෑ. මෙතන තියෙනවානේ. ලක්ෂණ. වැඩි වෙලා තියෙන ලක්ෂණ මොනවද? මේක බලලා ලියන්න බලන්න. මොනවද වැඩි වෙලා තියෙන්නේ? එන්න වැඩි පරම්පරාවෙන් පරම්පරාවට වැඩි වෙන්නේ මොනවද? අඩු වෙන්නේ මොනවද කියලා ලියන්න බලන්න. මේ ප්‍රශ්නේ ලියලා පරම්පරාවෙන් පරම්පරාවට අඩු වූ ලක්ෂණ හා වැඩි වූ ලක්ෂණ ලියන්න. පරම්පරාවෙන් පරම්පරාවට අඩු වූ ලක්ෂණ මොනවද අඩු වෙන්නේ? අඩු වූ ලක්ෂණ විදිහට ගන්න මොනවද? මිල අඩු වුණානේ. පරිගණකයේ මිල එන්න අඩු වෙනවා. මිල අඩු වෙනවා. ප්‍රමාණය අඩු වෙනවා. අඩු වූ ලක්ෂණ. මිල අඩු වෙනවා, ප්‍රමාණය අඩු වෙනවා. විදුලි පරිභෝජනය අඩු වෙනවානේ. විදුලි පරිභෝජනය අඩු වෙනවා. තාප ප්‍රමාණය විදුලි පරිභෝජනය අඩු වෙනවා, තාප ප්‍රමාණය අඩු වෙනවා. වැඩි වූ ලක්ෂණ මොනවාද? පරම්පරාවෙන් පරම්පරාව යද්දී වැඩි වෙන්නේ වේගය, පරිගණකයේ වේගය වැඩි වෙනවා. මතකධාරිතාවය වැඩි වෙනවා. මතකධාරිතාවය වැඩි වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. වේගය, මතකධාරිතාවය වැඩි වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඊළඟට කියනවා යාන්ත්‍රික යුගය. යාන්ත්‍රික යුගය කියලා කියන්නේ ඔය මේ යුගයට කලින් ඉලෙක්ට්‍රොනික කම්පියුටර්ස්ෙන්ට කලින් යාන්ත්‍රික යුගයේ බිහි වූ යන්ත්‍ර හා ඊට සම්බන්ධ විද්‍යාඥයින් නම් කරන්න. මම යන්ත්‍ර ටික දෙන්නම් ඔයාලා විද්‍යාඥයෝ ටික ලියන්න ඕනේ. හරි පළවෙනි යන්ත්‍රය තමයි ආකලන යන්ත්‍රයනේ. යාන්ත්‍රික යුගයේ බිහි වූ මේකට අර ඇබකස් එකට නම් විද්‍යාඥයෙක් නැහැ. යාන්ත්‍රික යුගයේ බිහි වූ යන්ත්‍ර ගත්තොත් පළවෙනි එක අපි ආකලන යන්ත්‍රය නැත්නම් ඇඩින් මැෂින්. ආකලන යන්ත්‍රය කියලා කියනකොට ඇඩින් මැෂින් එක හොයාගත්ත බ්ලේස් පැස්කල් අච්චුපතින් බලලා ලියන්න ඕනේ. ඇඩින් මැෂින්. ඊළඟට දෙවෙනි එක හොයාගත්ත ස්ටෙප් රෙකෝඩර් අච්චුපතේ නෑ ඔය නම. ඒ වුණාට ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් කියන එක නා මේ ඇඩින් මැෂින් එක දියුණු කරා. එයා හැදුවා ස්ටෙප් රෙකෝඩර් කියලා. ස්ටෙප් රෙකෝඩර්. ඇඩින් මැෂින් එකේ තිබ්බේ එකතු කිරීමයි අඩු කිරීමයි විතරයි.
ස්ටෙප් ත්‍රිකෝණයක එකතු කිරීමයි අඩු කිරීමයි ගුණ කිරීමයි බෙදීමයි කියන ගණිත කර්ම සියල්ලම තිබ්බා ස්ටෙප් ත්‍රිකෝණයක. ඊළඟට ඔය අතරතුර ඔය අතරතුර බ්ලේස් නෑ චාල්ස් බැබේජ්ට කලින් ප්‍රධාන සර් ඔබ විභාගයට ඉංග්‍රීසි වලින්ම ලිව්වට කමක් නැද්ද? ඉංග්‍රීසි වලින් හරියටම ලියන්න ලියනවා නම් නැත්තම් ඔයාලා ආකලන යන්ත්‍රය එහෙම ඒ කියන්නේ මේ වචන ඇඩින් මැෂින් කියලා ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ලියනවා නම් අකුරු හරියටම ලියන්න. නැත්තම් ආකලන යන්ත්‍රය කියලා ලියන්න. ඊළඟට ජෝෂප් ජැක්වාඩ් කියන එකන සිදුරු සහිත කාඩ්පත් සංකල්පය හොයාගත්තා. පංච් කාඩ් එක. සිදුරු සහිත කාඩ්පත හොයාගත්තා. ජෝෂප් ජැක්වාඩ්. ඊළඟට ඇනලිටිකල් එන්ජිම. ඇනලිටිකල් එන්ජින් නැත්නම් විශ්ලේෂණ යන්ත්‍රය. ඇනලිටිකල් එන්ජින් එක හොයාගත්තා චාල්ස් බැබේජ්. ඊළඟට මාක් 1 කියන එක හොයාගත්තා මාක් 1 කියන එක ඔටෝමැටික් සීක්වෙන්ෂල් කන්ට්‍රෝල් කැල්කියුලේටර් කියන එක. හෝවර්ඩ් අයිකන් මේක විද්‍යාඥයන්ගේ නම් ටික දාන්න මේ මෙතන තියෙනවා අච්චු පොතේ පෙරලා ගන්නකෝ. මෙතන තියෙනවා. මැදි බ්ලේස් පැස්කල් විසින් ඇඩින් මැෂින් එක උපකරණය නිපද වී. ගොඩ්විල් විල්හෙල්ම් විසින් මෙම උපකරණය වැඩි දියුණු කරා කියන උපකරණයේ නම නැහැ. ඒකට තමයි ස්ටෙප් ත්‍රිකෝණය කියන්නේ. ජෝෂප් ජැක්වාඩ් විසින් සිදුරුපත් ක්‍රමය හඳුනාගත්තා. චාල්ස් බැබේජ් විසින් සිදුරු සහිත පාත්පත් සංකල්පය මගින් පාවිච්චි කරපුගේ ඇනලිටිකල් එන්ජින් එක උපකරණය බිහි කරා. හෝවර්ඩ් අයිකන් විසින් මාක් 1 පරිගණකය හැදුවා. රයිට්. අච්චුපොතේ 27 පිටුව බලලා මේකට ලියන්න බලන්න. උත්තර ටික. විද්‍යාඥයන්ගේ නම් ටික ලියන්න. හරිද? ඊළඟ එක දින දුරස්ථ සෞඛ්‍ය රැකවරණය යනු කුමක්ද? එහි වාසි මොනවාද? දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියන්නේ මොකක්ද කියලා අහනවා. ඒකේ වාසි මොනවාද? දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියලා කියන්නේ අන්තර්ජාලයත් සමග සම්බන්ධ වෙලා රෝහලකින් පිටත ඉන්න පුද්ගලයෙකුට සෞඛ්‍ය වටන්න නැත්නම් සෞඛ්‍ය උපදෙස් ලබා දීම. ඒකට අන්තර්ජාලය සම්බන්ධ කරගන්නවා. මෙන්න මේකට තමයි දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියන්නේ. right? ඉතින් පිටු අංක 16 තියෙනවා. දුරස්ථ සෞඛ්‍ය රැකවරණය යනු ප්‍රශ්න ලියන්න ඉස්සෙල්ලා. දුරස්ථ සෞඛ්‍ය රැකවරණය යනු කුමක්ද? එහි වාසි මොනවාද? දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියන්නේ මේ තොරතුරු මේ ඔක්කොම ලියන්න ඕනේ. මම කෙටියෙන් කරලා දෙන්න. තොරතුරු සම්නියම තාක්ෂණය දාගන්නේ රෝහලකින් පිටත සිටින ස්ථානයේ සිට රෝගියෙකු නිරීක්ෂණය කිරීම හෝ රෝගිය අසල සිටින සෞඛ්‍ය සේවකයෙකු හෝ වෛද්‍යවරයෙකු මගින් ප්‍රතිකාර කිරීම දුරස්ථ සෞඛ්‍ය රැකවරණය. දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියලා කියන්නේ රෝහලක පිටත රෝහලකින් දුරස් වෙලා ඉන්න කෙනෙකුට සෞඛ්‍ය උටන් ලබා දීම. කියන්නේ ICT යොදා ගනිමින් රෝහලකින් පිටත සිටින
රෝගියෙකුට රෝහලකින් පිටත සිටින රෝගියෙකුට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දීම දුරස්ස සෞඛ්‍ය රැකවරණය මේක ඉතින් වාසි දුරස්ස සෞඛ්‍ය රැකවරණයේ වාසි රසක් තියෙනවා මෙදින වාසි දුරස්ස සෞඛ්‍ය උඩන් නිවසේ සිට අධීක්ෂණය අපිට පුළුවන් ගෙදර ඉඳලා රෝගියාව අධීක්ෂණය කරන්න පුළුවන් නිවසේ සිට අධීක්ෂණය උපදෙස් ලබා දීම උපදෙස් ලබා දීම කියන්නේ අපිට පුළුවන් දැන් සත්කාරයකදී වගේ ඉන්නවා නම් ඔබේ රෝගී එයාට විශේෂඥ වෛද්‍යවරුගේ උපදෙස් අවශ්‍ය නම් අපිට විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන්. දුරස්ස ශල්‍ය කර්ම මේකෙත් මේ ශල්‍ය කර්ම කරන්න අපිට විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ සහාය ඕන නම් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා එයාව සම්බන්ධ කරගන්න. දුරස්ස පුහුණුව දුරස්ස සෞඛ්‍ය රැකවරණය කුමක්ද? ඊවාසි මොනවද? පස්වෙනි ප්‍රශ්නේ ලියගන්න. පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා මාර්ගදත්ත සාත්සාවේ වාසි මොනවද අහනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා වීඩියෝ සම්බන්ධ කරන වාසි මොනවද? ඔන්ලයින් shopping වල තියෙන වාසි. වීඩියෝ සම්බන්ධ කරන වාසි. මාර්ගදත්ත සාත්සාවේ ඔන්ලයින් shopping වල තියෙන වාසි තමයි අපිට ඕනම privacy 4 තුලම අපිට shopping කරන්න පුළුවන්. ඕනම වෙලාවක අපිට නිලදී ගන්න පුළුවන්. දෙන්න වාසි. මාර්ගදත්ත සාත්සාවේ වාසි. privacy 4ීම සේවය ගන්න පුළුවන්. privacy 4ීම සේවය. ඊළඟට ගමන් වියදම ඉතිරි වීම. ගමන් වියදම ඉතිරි වීම. ක්‍රෙඩිට් කාඩ් ණයපත් හරහා ගෙවීමේ හැකියාව. ණයපත් ආහාරපත් හරහා ගෙවීමේ හැකියාව. භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව. ඕකට වාසි. භාණ්ඩ නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. online shopping වල වාසි. ඊළඟ දින වීඩියෝ සම්මන්ත්‍රණ වාසි. වීඩියෝ සම්මන්ත්‍රණ එකක් තියෙනවා නේ අපිට. ගමන් වියදම අඩුයි. ගමන් වියදම ඉදිරි. වෙහෙසටපත් වෙන්නේ නැහැ. වීඩියෝ සම්මන්ත්‍රණ කරද්දී. කාලය ඉතිරි. වෙහෙසටපත් වෙන්නේ නැහැ. මුදල් ඉතිරි, කාලය ඉතිරි. ඕනම වෙලාවක අපිට ඕනම තැනක ඉඳලා සම්මන්ත්‍රණය කරන්න පුළුවන්. ඕනෑම තැනක ඕනෑම වේලාවක සිදු කළ හැකියි. එනකොට දැන් ඕගොල්ලෝ දෙයක් තියෙනවා නම් වීඩියෝ සම්මන්ත්‍රණය කරන්න පුළුවන්. ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිදු කළ හැකියි. වීඩියෝ සම්මන්ත්‍රණ වාසි. හරිද? ලියාගත්ත නැත්නම් කියන්නේ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ. පළවෙනි පාඩමෙන්
අතරින් පතලින් ප්‍රශ්න දෙකක් කරන් දාලා තියෙනවා. ඊළඟට දෙවෙනි පාඩමේ පරිගණක ජාල කොටසෙන් තියෙනවානේ. දෙවෙනි පාඩමේ පරිගණක ජාල කොටසෙන් තියෙන ප්‍රශ්න ටික. මේකන්නකෝ ලියන පොතේ අනුමානතුරක් දාලා ජාලකරණය කියලා දාලා අංක එක දාන්න sannivedanaye මූලිකාංග. දත්ත sannivedanaya කරද්දී අවශ්‍ය මූලිකාංග මොනවද? තොරතුරක් sannivedanaya කරන්න අවශ්‍ය මූලිකාංග. දැන් මම ඔයාලට උගන්වනවා කියන්නේ මමයි ඔයාලා අතර sannivedanaya සිද්ධ වෙනවා. sannivedanaya සිද්ධ වෙනවා. මම ප්‍රභවය ඔයාලා ග්‍රාහකය. ප්‍රභවයයි ග්‍රාහකයයි සම්බන්ධ කරන්න අවශ්‍ය වෙනවා. ප්‍රභවයයි ග්‍රාහකයා අතර සම්බන්ධතාවය නිර්මාණය වෙන්නේ මොකෙන්ද? මාධ්‍ය sannivedana මාධ්‍ය. එහෙනම් sannivedanayක මූලිකාංග කියපුවාම sannivedanayක මූලිකාංග කියපුවාම sannivedanayක මූලිකාංග කියපුවාම ඇත්තටම ප්‍රභවය තියෙන්න ඕනේ. sannivedanayක මූලිකාංග තුනයි. කියන්නේ ප්‍රභවය තමයි දත්ත නිර්මාණය කරන්නේ. ලබාගන්නේ ග්‍රාහකයා. ප්‍රභවයේ තියෙනවා ග්‍රාහකයා තියෙනවා. මෙයාගෙන් මෙයාට යන්නේ මාධ්‍ය. එහෙනම් sannivedanayක මූලිකාංග ගැන කතා කරද්දී අංක 1 ප්‍රභවය. ප්‍රභවය තමයි දත්තේ නිර්මාණය කරන්නේ. ඒක සම්ප්‍රේෂණ මාධ්‍ය. සම්ප්‍රේෂණ මාධ්‍ය තුන ග්‍රාහකයා. sannivedanayක මූලිකාංග තුන. ප්‍රභවය, සම්ප්‍රේෂණ මාධ්‍ය, ග්‍රාහකයා. දත්ත sannivedanayක මූලිකාංග ප්‍රභවය, සම්ප්‍රේෂණ මාධ්‍ය සහ ග්‍රාහකයා. ඊළඟ ප්‍රශ්නය අහනවා. දත්ත සම්ප්‍රේෂණ විධි උදාහරණ සමග ලියන්න. දත්ත සම්ප්‍රේෂණ විධි. දත්ත සම්ප්‍රේෂණ විධි කියන්නේ දත්තයක් එක තැනක ඉඳන් තවත් තැනකට යන ආකාර තුනක් තියෙනවා. දත්ත සම්ප්‍රේෂණ විධි තුනක් තියෙනවා. දත්ත සම්ප්‍රේෂණ විධි තුනක් තියෙනවා. මොනවද? එකක් තමයි ඒකපත. ඒක දෙවෙනි පාඩමේ දත්ත සම්ප්‍රේෂණ විධි තුනක් තියෙනවා. එක ඒකපත. ඒකපත කියලා කියන්නේ ප්‍රභවයේ සිට ග්‍රාහකයා පැත්තට විතරයි දත්තය ගමන් කරන්නේ. ප්‍රභවයේ සිට ග්‍රාහකයා පැත්තට විතරයි දත්තය ගමන් කරන්නේ. ඒකට උදාහරණ තමයි රූපවාහිනී අංකය, මුවන් විදුලිය, ඒකපත කියලා කියන්නේ එක පැත්තකට විතරයි. දෙවෙනි එක අර්ධ දිපද. අර්ධ දිපද කියලා කියන්නේ දෙපැත්තටම සංනිවේදනය සිද්ධ වෙනවා. හැබැයි වරකට එක පැත්තකට විතරයි. දෙපැත්තටම සංනිවේදනය සිද්ධ වෙනවා. හැබැයි එකවරකට එක පැත්තකට විතරයි සංනිවේදනය සිද්ධ වෙන්නේ. ඒකට අපි කියනවා අර්ධ දිපද කියලා. ඒකට උදාහරණ තමයි වෝකි ටෝකි. පොලිසි කටයුතු තියෙන්නේ. වෝකි ටෝකි. पूर्ण द्विपद पूर्ण द्विपद संनिवेदනයේදී ප්‍රභවයේ සිට ග්‍රාහකයාට ග්‍රාහකයේ සිට ප්‍රභවයට දත්ත සංනිවේදනය. ජංගම දුරකථනය
මේකට උදාහරණයක් ජංගම දුරකථනයේ මේකට උදාහරණයක්. දත්ත සම්ප්‍රේෂණ විධි ඔය හරිද? ඊළඟට ප්‍රශ්නේ ජාල වර්ග 3 පරිගණක ජාල වර්ග 3 ලක්ෂණ සමග ලියන්න. පරිගණක ජාල වර්ග 3 ලක්ෂණ සමග ලියන්න. ඔයාලට මතකයි පරිගණක ජාල වර්ග 3ක් තියෙනවා. ස්ථානීය ප්‍රදේශ ජාල, පුරවර ප්‍රදේශ ජාල, පුළුල් ප්‍රදේශ ජාල කියලා. ලියන්න ප්‍රශ්නේ. ජාල වර්ග 3 ලක්ෂණ සමග ලියන්න. පරිගණක ජාල වර්ග 3 ලක්ෂණ සමග ලියන්න. පරිගණක තමයි ස්ථානීය ප්‍රදේශ ජාල ලෑන් කියලා කියනවා. අංක 1 ලෑන් කියලා කියන්නේ स्थानीय प्रदेश जाल. स्थानीय प्रदेश जाल මේ ස්ථානීය ප්‍රදේශ ජාල කියලා කියන්නේ කුඩා ගොඩනැගිල්ලක කුඩා කාමරයක් තුළ හෝ කුඩා ගොඩනැගිල්ලක් තුළ පිහිටලා තියෙන පරිගණක ජාලයකට ස්ථානීය ප්‍රදේශ ජාල කියලා කියනවා. යන ස්ථානීය ප්‍රදේශ ජාල කියන්නේ කුඩා කාමරයක් තුළ හෝ කුඩා ගොඩනැගිල්ලක් තුළ කාමරයක් තුළ හෝ කුඩා ගොඩනැගිල්ලක් තුළ කාමරයක් තුළ හෝ කුඩා ගොඩනැගිල්ලක් තුළ පිහිටා ඇති පරිගණක ජාලයක්. स्थानीय प्रदेश जालයක් වේ. කුඩා ගොඩනැගිල්ලක් හෝ කුඩා කාමරයක් තුළ හෝ කුඩා ගොඩනැගිල්ලක් තුළ පිහිටා ඇති පරිගණක ජාලයක් ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා කියනවා. ලෑන් එකක්. උදාහරණයක් ලියන්න පුළුවන් නේ. උදාහරණ පාසල් විද්‍යාගාරය තුළ ඇති ජාලයක්. පාසල් විද්‍යාගාරය තුළ ඇති පරිගණක ජාලයක්. පාසල් විද්‍යාගාරයක් තුළ ඇති පරිගණක ජාලයක්. උදාහරණයකට ගන්න පුළුවන්. ඒ කියන්නේ එක කොටසයි ඒක ඇතුලේ විතරයි. ගොඩක් දුරට සම්බන්ධ වෙන්නේ නැහැ. දෙවෙනි එක බෑන් මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් මොකද කියන පුරවර ප්‍රදේශ ජාලයක්. පුරවර ප්‍රදේශ ජාලය. පුරවර ප්‍රදේශ ජාලය කියලා කියන්නේ කිලෝමීටර් 16ක් හෝ ඊට අඩු ප්‍රදේශයක් තුළ විහිදී පවතින කිලෝමීටර් 16ක් හෝ ඊට අඩු ප්‍රදේශයක් තුළ විහිදී පවතින පරිගණක ජාලයක්. ඒ උදාහරණ තමයි
අපි පුරවල් ප්‍රදේශ ජාලය කියලා ගන්න පුළුවන් ශාඛා දෙකක් නේ. නගර දෙකක් තුළ පිහිටා ඇති ශාඛා දෙකක පරිගණක ජාලයක්. ගොඩක් දුර එකක් නෙමෙයි මේ. නගර දෙකක පිහිටා ඇති ශාඛා දෙකක පරිගණක ජාලයක්. නගර දෙකක පිහිටා ඇති ශාඛා දෙකක පරිගණක ජාලයක්. सामान्य विश्वविद्यालයක් තුල තියෙන පරිගණක ජාලයකුත් මේ මෑන් එක්ක උදාහරණයක් කරනවා. විශ්වවිද්‍යාලය කියලා කියන්නේ කුඩා ගොඩනැගිල්ලක් නෙමෙයි. විශ්වවිද්‍යාලය කියන්නේ සාමාන්‍යයෙන් අක්කර 5ක ලොකු විශේෂ 5 යන්නේ සාමාන්‍ය අක්කර 20ක 30ක ලොකු ප්‍රමාණයක් තුල විහිදලා තියෙන සාමාන්‍යයෙන් ඒකට කිලෝමීටර ගත්තාමනේ කොහොමත් 5කට වැඩි 5ක් වගේ ප්‍රමාණයක් තුල විහිදලා තියෙනවා. විශ්වවිද්‍යාලයක පරිගණක ජාල පද්ධතියක් විශ්වවිද්‍යාලයේ පරිගණක ජාලයක් අපි ගන්නෙ පුරවර ප්‍රදේශ ජාලයක් කියලා. මොකද විශ්වවිද්‍යාලයක් කියන්නේ පොඩි තනි බිල්ඩින් එකක් නෙවෙයි. විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයක් කියන ඇති පරිගණක ජාලයක්. එකක් උදාහරණ ලියන්න. විශ්වවිද්‍යාලයක් තුළ ඇති පරිගණක ජාලයක්. වෑන් කියලා කියන්නේ පුළුල් ප්‍රදේශ ජාල. පුළුල් ප්‍රදේශ ජාල. පුළුල් ප්‍රදේශ ජාල. මේකට අපි කියනවා ඉතා භූගෝලීය වශයෙන් පිහිටා ඇති පරිගණක ජාලවල එකතුවක්. භූගෝලීය වශයෙන් කියන්නේ ලෝකේ පුරා විහිදලා තියෙන එක අදහස් තමයි. භූගෝලීය වශයෙන් විශාල ප්‍රමාණයක භූගෝලීය වශයෙන් විශාල ප්‍රදේශයක විහිදී පවතින පරිගණක ජාලයක්. භූගෝලීය වශයෙන් ඉතා විශාල ප්‍රදේශයක විහිදී පවතින පරිගණක ජාලයක් අපි කියනවා පුළුල් ප්‍රදේශ ජාලයක් කියලා. ඒකට උදාහරණ තමයි අන්තර්ජාලයනේ. උදාහරණය තමයි අන්තර්ජාලය. අන්තර්ජාලය ඔදින පරිගණක ජාල වර්ග තුනක්. පරිගණක ජාල වර්ග තුනක්. ඊළඟ ප්‍රශ්නේ. මොන වැදගත් ප්‍රශ්නයක් මේක ගොඩක් ඔයාලා ගොඩක් තැන්වල වරද්දන එක පරිගණක ජාලයක් සඳහා අවශ්‍ය උපාංග නම් කර ඒවායේ ප්‍රධාන කාර්ය ලිය. පරිගණක ජාලයක් සඳහා අවශ්‍ය උපාංග. චුපදෙක් තියෙනවද දෙවෙනි පාඩමේ පරිගණක ජාලයක් සඳහා අවශ්‍ය උපාංග. මෙන්න මේ රූප සටහන් දිහා බලුවා නම් විවිධ උපාංග තියෙනවා. පරිගණක ජාලයක් පිටවන්න අවශ්‍ය විවිධ උපාංග තියෙනවා. right මෙන්න මේ ටික හැර මේ පරිගණක ජාලයක් නිර්මාණය කරද්දී සෑම පරිගණකයක්ම තියෙන එක ඩිවයිස් එකක් තමයි මෙන්න මෙතන හැම පරිගණකයක්ම තියෙන ඕන එක උපකරණයක් තමයි ජාල කරන අතුරු මුහුණක් කාටපත. ජාල කරන අතුරු මුහුණක් කාටපත. එහෙනම් පළවෙනි උපාංගය මෙතන ලියා ගන්න ප්‍රශ්න ඉස්සලා ලියා ගන්න. පරිගණක ජාලයක් සඳහා අවශ්‍ය කරන උපාංග නම් කර ඒවායේ ප්‍රධාන කාර්ය ලියන්න ප්‍රශ්න. පරිගණක ජාලයක් සඳහා අවශ්‍ය උපාංග නම් කර ඒවායේ ප්‍රධාන කාර්ය ලියන්න. පළවෙනි උපාංග ලියන්න.
පරිණිපාණ්ඩිය ජාල කරන අතුරු මුහුණක් කාටද? ජාල කරන අතුරු මුහුණක් කාටද? ජාල කරන අතුරු මුහුණක් කාටද? මේක NIC කියලා network interface card. NIC කියලා කියන්නේ ජාල කරන අතුරු මුහුණක් කාටද? මේකේ කාර්යය තමයි පරිගණකයට ජාලයකට සම්බන්ධ වීමට අවශ්‍ය කෙවැනිය පෝට් එක. පරිගණකයට කියන්නේ පරිගණක ජාලයකට සම්බන්ධ වෙන්න ඕන කරන කෙවැනියක් තියෙනවානේ, පෝට් එකක් තියෙනවානේ. මෙන්න මේ වගේ නෙට්වර්ක් එකක් කනෙක්ට් කරන්න අවශ්‍ය පෝට් එකක් තියෙනවා. ඒකට අපි කියනවා නෙට්වර්ක් පෝට් එක කියලා. මෙන්න මේ පෝට් එක ලබා දෙන්නේ මේ ජාල කරන අතුරු මුහුණත් කාටද? ඒකට කාර්ය ලියන්නේ පරිගණකයක් ජාලයකට සම්බන්ධ කිරීමට අවශ්‍ය කෙවැනිය පෝට් එක. පරිගණකයක් ජාලයකට සම්බන්ධ කිරීමට අවශ්‍ය කෙවැනිය පෝට් එක. මෙම පාඩපතෙන් ලබා දී. සිද්ධාන්ත නැවත මතක් කරගන්න. ආය ඔය විදිහට ටියුට් එකෙන් නැවත මතක් කරගෙන යනවා ඉස්සරහට. ඒ ගමන් ක්ලාස් එකක් පටන් ගන්න. හරිද? ජාල කරලා දුන්නොත් පාඩක. ඒක අනිවාර්යෙන් හැම පරිගණකයකම තියෙන්න ඕන. හැම පරිගණකයකම NIC තියෙන්න ඕන. network interface card. මෙන්න මේ විදිහට තියෙන පෝට් එක තියෙන්නේ. මේ පෝට් එක නැත්නම් අපිට network එකට කනෙක්ට් කරන්න බෑ. ඊළඟට ස්විච් එක හෝ නාභිය මේ දෙකම පාවිච්චි කරන්නේ මේ තියෙන මෙතන මේ රූප සටහන ඉතින් ස්විච් එක හෝ නාභිය මේ දෙකම පාවිච්චි කරන්නේ පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න. ස්විච් එකත් පාවිච්චි කරන්නේ පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න, නාභිය පාවිච්චි කරන්නේ පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න. ඊළඟ දෙවෙනි එක ස්විච් එක හෝ නාභිය ඒකේ කාර්ය ලියා ගන්න පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට භාවිතා කරයි. පරිගණක දෙකක් හෝ කීපයක් එකිනෙකට සම්බන්ධ කිරීමට භාවිතා කරයි. පරිගණක දෙකක් හෝ එකිනෙකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරන්න පාවිච්චි කරනවා ජාල කරන ස්විච් හෝ නාභිය. ඊළඟට Wi-Fi router එක පාවිච්චි කරන්න පුළුවන්. wireless PTU. මේක මොකටද පාවිච්චි කරන්නේ? මේක පාවිච්චි කරනවා තුන Wi-Fi පාවිච්චි කරනවා
රහන් රහිතව පරිගණක හෝ ජංගම දුරකථන රහන් රහිතව පරිගණක හෝ ජංගම දුරකථන එකිනෙකට සම්බන්ධ කිරීම. රහන් රහිතව පරිගණක හෝ ජංගම දුරකථන එකිනෙකට සම්බන්ධ කිරීම. රහන් රහිතව පරිගණක හෝ ජංගම දුරකථන එකිනෙකට සම්බන්ධ කිරීමට පාවිච්චි කරනවා. right. 4 මාර්ගකේ router මාර්ගකේ router එක පාවිච්චි කරනවා පරිගණක ජාලයකින් එකට සම්බන්ධ කරගන්න. පරිගණක ජාල එකිනෙකට සම්බන්ධ කිරීමට. ඒ කියන්නේ කම්පියුටර් නෙට්වර්ක් දෙකක් පරිගණක ජාල දෙකක් එකිනෙකට සම්බන්ධ කරන්න පාවිච්චි කරනවා රවුටර්. මේ තියෙන්නේ මෙතන. මේ තියෙන එක පැත්තක එක නෙට්වර්ක් එකක් තියෙනවා. මේ පැත්තේ තියෙන එක නෙට්වර්ක් එකක්. අනිත් පැත්තේ තියෙන තව නෙට්වර්ක් එකක්. මේ නෙට්වර්ක් දෙක එකිනෙකට සම්බන්ධ කරන්න පාවිච්චි කරනවා රවුටර් එක. රවුටර් එකයි ගිනි පවුරයි දෙකම එකට යනවා. එහෙනම් පරිගණක ජාලයක් සඳහා අවශ්‍ය උපාංග කියලා ඇහුවොත් ඔය ටික තමයි කියන්නේ. මොනවද? පරිගණක ජාලයක් තුන පරිගණක ජාල කරන අතුරුමුණ කාර්යපද ස්විච් හෝ නාභිය Wi-Fi සහ මාර්ගකේ මේක පරිගණක ජාලයකට හොඳයි. ඒක තව දෙකක් තියෙනවනේ මොනවද? තව උපාංග තියෙනවා මොනවද? මොඩම් කියලා එකක් තියෙනවා. මොඩම් එක. ගිනි පවුර. එන්න මේ වගේ උපාංග පාවිච්චි කරන්නකොටද අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කරන තමයි මොඩම් එකයි ගිනි පවුරයි භාවිත කරන්නේ. ඒක ප්‍රශ්නේ දෙවුවොත් ජාලයකට අවශ්‍ය උපාංග කියලා ඇහුවොත් ඔයාලට කියන්න වෙන්නේ ජාල කරන අතුරුමුණක් කාර්යපදයි ස්විච් හෝ නාභියයි Wi-Fi router එකයි මාර්ගකයයි ලිවන ගැති. පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කරනවා. පරිගණකයක් අන්තර්ජාලය ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරනවා නම් අනිවාර්යෙන් අපිට මොඩම් එකයි ගිනි පවුරයි right. මේකේ අහන්නේ මොඩම් එකේ කාර්යය මොඩම් ඒ කාර්යය කුමක්ද? මොඩම් මේ කාර්යයට ලියා ගන්න පරිගණකයක් හෝ පරිගණක ජාලයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට මොඩමේ භාවිත කරයි. පරිගණකයක් හෝ පරිගණක ජාලයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට මොඩමේ භාවිත කරයි. ඇත්තටම මේ මොඩම් එක දත්ත පරිවර්තනයක විදිහට තමයි ක්‍රියා කරන්නේ. කියන්නේ මොඩමය දත්ත පරිවර්තකයෙකු ලෙස ක්‍රියා කරයි. මොඩමය දත්ත පරිවර්තකයෙකු ලෙස ක්‍රියා කරයි. මොඩමය දත්ත පරිවර්තකයෙකු ලෙස ක්‍රියා කරයි.
ඒකෙදි එන්නේ දත්ත පරිවර්තනය කියන විදිහට ක්‍රියා කරනවා කියන්නේ අපි මොඩම් එක තියෙනවා අපි මොඩම් එකේ පරිගණකයේ මේ තියෙනවා පරිගණකයේ මේකක් තියෙනවා නම් මෙයාට ඕනේ ඩිජිටල් සිග්නල් ඕනේ පරිගණකයේ ඕනේ ඩිජිටල් සිග්නල් අන්තර්ජාලයෙන් එන්නේ ඉන්ටර්නෙට් එකකින් මේකට එන්නේ ඇනලොග් සිග්නල් අන්තර්ජාලයෙන් එන්නේ ඇනලොග් සිග්නල් එහෙනම් මේ ඇනලොග් සිග්නල් ඩිජිටල් කරන්න තමයි පාවිච්චි කරන්නේ මොඩම් එක මොඩම් එකෙන් එන්නේ ඇනලොග් ඩිජිටල් කරන්නත් ඩිජිටල් ඇනලොග් කරන්නත් තමයි පාවිච්චි කරන්නේ ඒක පොඩි නේද ඒක පොඩි ලින්ක් එකක් තියෙනවා නේ මේ මොඩම් එකේ සිද්ධ වෙන්නේ දත්ත පරිවර්තනය කරනවා ප්‍රතිසමයව අංකිත කරනවා ඒ වගේම අංකිතයව ප්‍රතිසමත් කරනවා ප්‍රතිසමයව අංකිත කරනවා අංකිතයව ප්‍රතිසමත් කරනවා මොඩම් කියන උපකරණය ඊට ගල ඊළඟ ඔයකට බලමු ඊළඟ ප්‍රශ්නේ සුචි හා නාභිය වෙනස්කම් සුචි හා නාභියේ වෙනස්කම් මොනවාද සුචි හා නාභියේ වෙනස්කම් මොනවාද එතරම් සුචි හා නාභියේ වෙනස්කම් ගැන කතා කරද්දී ඉතින් ප්‍රශ්න ගන්න සුචි හා නාභියේ වෙනස්කම් මොනවාද මේ පැත්තේ සුචි මේ පැත්තේ නාභිය සුචි හා නාභියේ වෙනස්කම් ගැන කතා කරද්දී පළවෙනි එක තමයි මේකේ වේගය වැඩි මේකේ වේගය අඩුයි වේගය වැඩි වේගය අඩුයි මේක තව විශේෂ වැදගත්ම ලක්ෂණය තමයි ස්විච් එක කියන එක එයා දත්ත යවන්නේ ස්විච් එක දත්ත සම්ප්‍රේෂණය කරන්නේ අදාළ පරිගණක වලට පමණයි අදාළ පරිගණක වලට පමණක් දත්ත යොමු කරයි අදාළ පරිගණක වලට පමණක් දත්ත යොමු කරයි නාභිය එහෙම නැහැ අනවශ්‍ය ආකාරයෙන් සෑම පරිගණක වලටම දත්ත යොමු කරයි සුචියේ සම්ප්‍රේෂණ විදිය මේක අර්ධ දිපද ක්‍රමයක් පාවිච්චි කරනවා පූර්ණ දිපද මේක පූර්ණ දිපදයි මේක අර්ධ දිපදයි
මිල ගැන කතා කරොත් මේක නිකන් මිල වැඩි. මිල වැඩි. මේකේ මිල අඩුයි. right. එහෙනම් පුරුදු ප්‍රශ්න ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේක නිබන්ධනේ මම ඔයාලට ගන්න සලස්සන්න හිටින්න. එහෙනම් හැමෝටම අයබෝවන්.